අයිබෝවන් දුවල පුතාලා හැමෝටම ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය මගින් මෙහෙවනු ලබන ප්‍රාථමික අංශයේ පාඩම් මාලාවත් සමග. අපි අද ඔයාලට ගේන්නේ 4 ශ්‍රේණියේ පාඩම් වලදී ඔයාලට හම්බ වෙන ගණිතයේ පාඩම් වල එන තවත් එක් පාඩමක් ගැන. ඔයාලා දැනටමත් දන්නවා සහ ඔයාලට පේනවා අපි අද ඉගෙන ගන්න හදන්නේ 4 ශ්‍රේණිය ගණිතය මුදල් පාඩම. පුංචි දූල පුතාලා දන්නවා මුදල් කියන්නේ ඊටාම වැදගත් දෙයක්. අපිට එදිනෙදා අවශ්‍යතාවලදී මුදල් පරිහරණය කරන හැටි ඉගෙන ගන්න එක පුංචි දරුවන්ට ගොඩක් අවශ්‍ය වෙන දෙයක්. එතකොට අපි අද මේ පාඩමෙන් උගන්වන්නේ පුංචි ඔයාලා කොහොමද මුදල් පරිහරණය කරන්නේ, මොන වගේ කාසිද භාවිතා කරන්නේ, මොන වගේ නෝටුද භාවිතා කරන්නේ සහ ඉතුරු මුදල් ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන තමයි ඔයාලට මේ පාඩම් මාලාව මගින් ඉගෙන උගන්වන්න හදන්නේ. අපි බලමු මුලින්ම අපිට මුදල් ඕන වෙන්නේ ඇයි? මම මුලිනුත් කිව්වා වගේම අපිට මුදල් අවශ්‍ය වෙන්නේ එදිනෙදා අවශ්‍යතා සපුර ගන්න. මොනවද අපේ එදිනෙදා අවශ්‍යතා? අපේ එදිනෙදා අවශ්‍යතා කියන්නේ පුතේ අපිට අවශ්‍ය වෙනවා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් වුවමනා වෙනවා. ඒ වගේම සේවා ලබා ගැනීමටත් මුදල් වුවමනා වෙනවා. ඔයාලට ඉගෙන ගන්න අවශ්‍ය කරන පෑන්, පැන්සල්, ඒ වගේම පොත් බෑග් සහ තව ආහාර පාන මිලදී ගන්න ඔයගොල්ලන්ට මුදල් ඕන වෙනවා. ඒ වගේම සේවාවන්. අපි හිතමු අපි වෛද්‍යවරයෙක්ගේ සේවාව ලබා ගන්නවා. අපිට අසනීපයකට බෙහෙත් ගන්න ඕන වුණාම අපි රජයේ රෝහලකට යන්න බැරි නම් අපි පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්නකොට අපිට එයාගේ සේවාව ගන්න මුදල් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට භාණ්ඩ හා සේවාවන් ලබා ගන්න එදිනෙදා ජීවිතයේදී මුදල් අවශ්‍ය වෙනවා. ඊටමත් වැදගත් සාධකයක් වෙනවා මුදල් කියන දේ. අපි බලමු භාවිතයේ පවතින සතකාසි. සතකාසි වර්තමානයේදී වැඩිපුරම භාවිතා නොවුනත් පුතේ අතීතයේදී නම් ඔයාලගේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලාත් සතකාසි බොහොම භාවිතා කරා. ඔයාලා දන්නවා ඇති දැනටමත් සමහර ගෙවල් වල තියෙනවා සත 5, සත 10, සත 25 වගේ කාසි අතීතයේදී දැනට වඩා පරිහරණය කරන්න යොදාගත්තා. අපි වර්තමානයේදී භාවිතා කරන්නේ මෙන්න මේ සතකාසිය අවම වශයෙන් භාවිතා කරනවා. වැඩිපුරමත් නෙමෙයි. සමහර අවස්ථාවලදී සත 25 කාසිය අපට අවශ්‍ය වෙනවා මුදල් ගනුදෙනු වලදී. ඒ වගේම මෙන්න මේ කාසියත් උවමනා වෙනවා. සත 50. සත 50 කාසියත් අපිට මුදල් පරිහරණයේදී අවශ්‍ය වෙනවා. ඔයාලට 4 ශ්‍රේණියේදී ගණිතය පාඩමේදී මේ කාසි ටික ගැන සඳහන් කරන්න වෙනවා. ඒ වගේම අපි බලමු භාවිතයේ පවතින රුපියල් කාසි. මේවා තමයි වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ ඔයාලත් සහ අපි. රුපියල් කාසි වල වටිනාකමින් අඩුම රුපියල් කාසිය පුතේ මෙන්න මෙයා. රුපියල. ඒකේ වටිනාකම එකක් විදියට තමයි සැලකන්නේ. එක කියන වටිනාකම තමයි අපි රුපියල මගින් පුංචි ඔයාලට උගන්වන්නේ. ඊළඟට ඔයාලා දන්නවා රුපියල් 2. වටිනාකමින් ඊළඟට තියෙන කාසිය තමයි රුපියල් 2. මෙන්න මේ විදිහට රුපියල් 2 කාසිය ඔයගොල්ලෝ අඳුර ගන්නවා සහ මේන් ගනුදෙනු කරනවා. ඊළඟට අපිට හම්බ වෙනවා කාසිය රුපියල් 5. මේ තියෙන රුපියල් 5. ඊළඟට රුපියල් 10 කාසිය. භාවිතයේ පවතින කාසිය වලින් රුපියල් කාසි වලින් වටිනාකමින් වැඩිම කාසිය රුපියල් 10. වටිනාකමින් අඩුම කාසිය රුපියල. භාවිතයේ පවතින රුපියල් කාසි වලින් වටිනාකමින් අඩුම කාසිය රුපියල, වටිනාකමින් වැඩිම රුපියල් කාසිය රුපියල් 10. කාසි වලින් ගත්තොත්. ඊළඟට අපි බලමු භාණ්ඩ. එදිනෙදා අපිට අවශ්‍ය වෙන භාණ්ඩ මිලදී ගන්න අපි මොන වගේ කාසිද යොදාගත්තේ? දැන් ඔයගොල්ලෝ කාසි අඳුරගත්තා. අපි බලමු දැන් මේ කාසි වලින් මොන වගේ භාණ්ඩද මිලදී ගන්න පුළුවන් කියලා. අපි මොන භාණ්ඩය මිලදී ගන්න මොන වගේ කාසියක්ද යොදාගන්නේ කියලා අපි බලමු.
ඔයගොල්ලන්ට පේනවා පෑන තියෙනවා මිල සටහන් කළා රුපියල් 10යි. පැන්සල තියෙනවා රුපියල් 5යි. ගම් බෝතලේ තියෙනවා රුපියල් 8යි ශත 50යි. මෙන්න මේ භාණ්ඩ මිලදී ගන්න ඔයාලා මොන විදිහේ කාසියද භාවිතා කරන්න කියලා අපි බලමු. පෑන මිලදී ගන්න අවශ්‍ය කාසිය. පෑන ඔයගොල්ලන්ට පේනවා මිල සටහන් කරලා තියෙන්නේ රුපියල් 10ක් විදියට. එතකොට පෑන මිලදී ගන්න අපිට මෙන්න මේ කාසිය යොදා ගන්න පුළුවන්. රුපියල් 10 කාසිය. පෑනක් මිලදී ගන්න ඔයගොල්ලන්ට රුපියල් 10 කාසිය භාවිතා කරන්න පුළුවන්. මම ඊට අමතරව කියනවා නම් පුතේ අපිට රුපියල් 10 කාසියක් අපි ළඟ නැත්නම් ඔයාලට පුළුවන් රුපියල් 5 කාසි දෙකක් යොදා ගන්න. මම මෙතන අහලා තියෙන්නේ කාසිය කියලා. කාසිය නම් අපිට දෙන්න වෙන්නේ රුපියල් 10 කාසිය. ඊළඟට බලමු පැන්සල මිලදී ගැනීමට අවශ්‍ය කාසිය. ඔයාලා දැක්කා පැන්සල රුපියල් 5ක් වෙන බව. එහෙනම් අපි බලමු පැන්සල මිලදී ගන්න ඕන වෙන කාසිය තමයි මෙන්න මේ කාසිය. රුපියල් 5 කාසිය. ඊළඟට ගම් බෝතලේ මිලදී ගැනීමට දිය යුතු කාසි මොනවද? ගම් බෝතලයක මිල සටහන් කරේ අපි රුපියල් 8යි ශත 50ක් විදියට. එහෙනම් ගම් බෝතලය මිලදී ගන්න ඕගොල්ලන්ට රුපියල් 5ක් දෙනවා. ඒ වගේම රුපියල් 2 කාසියක් දෙනවා. එතකොට දැන් මෙතන තියෙනවා පුතේ 5යි 2යි රුපියල් 7ක වටිනාකමක් තියෙනවා. තවමත් අපිට ගම් බෝතලේ මිලදී ගන්න බැහැ. කාසි මදි. එහෙනම් අපි තව කාසියක් දෙනවා. රුපියලයි 5යි 6යි 7යි සහ 8යි. ඒතර රුපියල් 8ක් තියෙනවා. ගම් බෝතලේ රුපියල් 8යි ශත 50යිනේ. එහෙනම් අපිට මෙතනට ශත කාසියක් ඕන වෙනවා. අපි දෙනවා මෙන්න මේ ශත කාසිය. මෙන්න මේ කාසිය අතර දීලා අපිට පුළුවන් ගම් බෝතලයේ මිලදී ගන්න. අපි ඊළඟට බලමු රුපියල් කාසිය හැදෙන්නේ කොහොමද කියලා. රුපියල් කාසිය කියලා කියන්නේ පුතේ සත 100ක්. රුපියල කියන්නේ රුපියල සමානයි සත කාසි 100ක වටිනාකමට. සත කාසි 100ක වටිනාකමට රුපියල සමානයි. එහෙනම් අපිට සත 50 කාසි දෙකක් දුන්නා. සත 50 කාසි දෙකක් 50යි 50යි 100යි. එහෙනම් සත 50 කාසි දෙකක් දුන්නම රුපියලට සමාන වෙනවා. අපි ළඟ රුපියලක් දීලා ටොපියක් ගන්න ඕන නම් රුපියල් කාසියක් නැත්තම් අපිට පුළුවන් සත 50 කාසි දෙකක් දීලා ඒ ටොපිය මිලදී ගන්න. එතකොට සත 50යි සත 50යි සමාන වෙනවා රුපියලට. රුපියල කියන්නේ සත 100ක්. රුපියල් සහ සත වලින් අපි වටිනාකම ලබා දෙනකොට ඔයාලා හතර ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. අපි සත කියන වචනේ ලියන්නේ නැහැ පුතේ. ගණිතයේදී සත කියන වචනේ වෙනුවට ඒ වචනේ ලියන්නේ නැතුව අපි ඒ වෙනුවට යොදා ගන්නවා තිතක්. 4යි සත 50යි නම් 4යි තිතයි සත 50 විදියට තමයි ලියන්නේ. මෙන්න මේ විදියට. 4යි සත 50 අපි ලියනවා. 4යි 50 ලිව්වා. සත කියන වචනේ වෙනුවට තිතක් තියුවා. සත කියන වචනේ ලියන එක අපි හතර ශ්‍රේණියේදී අයින් කරලා ඒ වෙනුවට තිත යොදා ගන්න බව මතක තියාගන්න. ඊළඟට අපි බලමු රුපියල හැදෙන්න මං ඉස්සෙල්ලා ගන්නවා සත 50 කාසි දෙකක් අවශ්‍යයි. රුපියල හැදෙන්න සත 50 කාසි දෙකක් අවශ්‍යයි. සත 50 හැදෙන්නේ පුතේ සත 25යි සත 25යි එකතු කරාම තමයි සත 50. සත 50කින් අපි ලියු කවරයක් මිලදී ගන්නවා නම් අපිට සත 50 නැත්තම් ඒ වෙනුවට අපිට පුළුවන් සත 25 කාසි දෙකක් දෙන්න. ඔයාලා දන්නවා 25යි 25යි කියන්නේ 50 කියලා. ඒ වගේම මම ඉස්සෙල්ලත් ඉගෙනුවා රුපියල කියන්නේ සත 100ක්. එහෙනම් රුපියල දෙන්න සත 50 කාසි දෙකකින් දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පුළුවන් සත 25 කාසි 4කින් දෙන්න. රුපියල කියන එක රුපියල කියන්නේ සත 100ක් කියලා ඉගෙනුවා. සත 100 සමාන වෙනවා සත 25 කාසි 4කට. සත 25 කාසි 4කට 25ව 4ක් 100යි.
ඊළඟට බලමු පුතේ මෙන්න මේ මකණයේ මිල කොහොමද අපි ගෙවන්නේ? 7.25 යොදාගෙන. ඔයගොල්ලෝ 7.50 දාලා යොදන හැටි ඉගෙන ගත්තා. ඊළඟට ඔයගොල්ලෝ 7.25 යොදලා ගනුදෙනු කරන්නේ කොහොමද කියලා බලමු. මකණයේ රුපියල් 5යි 7.25යි අපි දෙනවා එහෙනම් රුපියල් 5 කාසිය. ඊළඟට දෙන්නේ 7.25 කාසිය. මෙන්න මේ කාසි දෙක දීලා අපිට පුළුවන් මකණය මිලදී ගන්න. හොඳයි දුවේ පුතේ අපි බලමු මෙන්න මේ භාණ්ඩ මිලදී ගන්න අපි යොදා ගන්න කාසි. ලියුම් කවරේ රුපියල් 5යි 7.50ක් වෙලා තියෙනවා. ලියුම් කවරේ මිලදී ගන්න මෙන්න මේ කාසි දෙක අපිට යොදා ගන්න පුළුවන් 5ක් සහ රුපියල් 5ක් සහ 7.50. ඒ වගේම බෝලය මිලදී ගන්න 10 කාසියක් සහ බෝලය මිලදී ගන්න 10යි 7.25ක් අවශ්‍යයි. බෝලය මිලදී ගන්න ඕගලන්ට ඕනනවා 10 කාසියක් සහ 7.25 කාසියක්. මෙන්න මේ කාසි දෙක. ඊළඟට අපි බලමු කතුරේ මිල සඳහන් කරලා තියෙනවා රුපියල් 6යි 7.50ක් විදියට. බලමු රුපියල් 6යි 7.50 දෙන්නේ කොහොමද කියලා. රුපියල් 5ක් තියෙනවා. දැන් උතන තියෙනවා රුපියල් 6ක්. 5යි 6යි. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා මෙන්න මෙයාවත්. 7.50යි කාසිය. කතුර මිලදී ගන්න රුපියල් 5යි රුපියලයි සහ 7.50යි කියන කාසි වර්ග කාසි තුනම අවශ්‍ය වෙනවා ඒක මිලදී ගන්න. ඊළඟට පුතේ අපි බලමු ටිකක් විශාල මුදල්. අපිට කාසි වලින් දෙන්න බෑ මේ රුපියල් 150, රුපියල් 225, රුපියල් 375 කාසි වලින් දෙන්න බැරි කමක් නැහැ. ඒත් අපිට ගොඩාක් කාසි අවශ්‍ය වෙනවා. අපි ඒක ටිකක් අපහසු නිසා යොදා ගන්නවා අපි මේකට නෝට්ටු. මුදල් නෝට්ටු. ඔයගොල්ලෝ දන්නවා මුදල් නෝට්ටු. පොතේ මිල සටහන් කරලා තියෙනවා රුපියල් 150ක් විදියට. රුපියල් 150 පොත මිලදී ගන්න නම් අපිට ඕන වෙනවා මෙන්න මේ නෝට්ටුව රුපියල් 100. ඒ වගේම මෙන්න මෙයක් දුන්නොත් තමයි අපිට මේ පොත මිලදී ගන්න පුළුවන්. රුපියල් 100ක් සහ රුපියල් 50ක්. 100යි 50යි වටිනාකම වන්නේ රුපියල් 150ක්. ඒ වගේම පැන්සල් පෙට්ටියේ තියෙනවා රුපියල් 225යි 7.50ක් විදියට මිල සටහන් කළා. රුපියල් 100 නෝට්ටුවක් තවත් 100 නෝට්ටුවක් දැන් අපි ළඟ තියෙන රුපියල් 200ක් තව 25යි 7.50ක් දෙන්න ඕන. ඒ වෙනුවට අපිට තව මුදල් නෝට්ටුවක් ගන්න පුළුවන් 220ක් තියෙනවා. ඔන්න අපි කාසියකුත් ගත්ත රුපියල් 5 ගත්තා. කාසිය ගත්තා 7.50. මෙන්න මෙතන ඔයාලට හොඳටම තේරෙනවා අපි මුදල් නෝට්ටු රුපියල් කාසි 7 කාසි. අපි උගන්නපු මුදල් නෝට්ටු රුපියල් කාසි සහ 7 කාසි කියන සියල්ලම භාවිතා කරලයි අපිට පැන්සල් පෙට්ටිය මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ වතුර බෝතලේ බලමු රුපියල් 100යි තව රුපියල් 100ක් ගත්ත රුපියල් 200යි තවත් රුපියල් 100ක් ගත්ත රුපියල් 300යි තව රුපියල් 75ක් අපිට අඩුයි. ඒ 75 දෙන්න අපි රුපියල් 50 නෝට්ටුවක් සහ රුපියල් 20 නෝට්ටුවක් එක්කම රුපියල් 5 කාසියකුත් යොදා ගන්නවා. 100යි 200යි 300යි 350යි 370යි අර රුපියල් කාසියයි රුපියල් 375ක් මේ විදියට දීලා අපිට පුළුවන් මේ බෝතලය මිලදී ගන්න. ඉතින් දුවලා පුතාලා ඔයාලා දන්නවා දැන් 4 ශ්‍රේණියේදී කොහොමද මුදල් නෝට්ටු, ශතකාසි, රුපියල් කාසි සහ භාවිතා කරමින් කොහොමද මුදල් ගනුදෙනු කරන්නේ කියලා අපිට වෙළඳ සැලකට ගිහිල්ලා. ඒ වගේම භාවිතයේ පවතින ශතකාසි ඉගෙන ගත්තා අපි රුපියල් කාසි ඉගෙන ගත්තා. ඒ දෙකම යොදාගෙන කොහොමද මුදල් පරිහරණය කරන්න කියන කාරණයක් පුංචි ඔයාලා ඉගෙන ගත්තා 4 ශ්‍රේණියේ මුදල් පාඩමේ පළවෙනි කොටසේ. එහෙනම් දුවල පුතාලට අද දවසේ මේ පාඩම අවසන් කරනවා.
අපි ඊළඟට මුදල් පාඩමේ දෙවෙනි කොටසත් එක්ක යලිත් දවසක හමු වෙමු. ඔයාලා හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා.